समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම දසසිල් මෑණියන් වහන්සේලා ප්‍රධානව සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනුකම්පාවෙන් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තුලින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගෙන මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ
සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මේ විශ්ව ධාතුවේ ඇති ගැඹුරුම ප්‍රකාශය පිළිබඳව අද ධර්මදේශනාවෙන් ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්න. මේ ලෝකේ තියෙන ගැඹුරුම ප්‍රකාශය කියලා කියහම ඒක කොහොම ප්‍රකාශයක් වෙන්නේ ඇද්ද? මේ විශ්වයේ තියෙන ගැඹුරුම ප්‍රකාශය තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේකේ තියෙන ගැඹුර, එහි තියෙන බර කොපමණද කියන කාරණාව මගඵල ලබන තුරු අපට වැටහෙන එකක් නෑ පින්නතුනි. ඒ තරම්ම ගැඹුරුයි මේ ප්‍රකාශය. නමුත් හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕන නිසා අභිමානවත් විදිහට බෞද්ධයෙක් හැටියට දවසක මරණයක් උරුම කරගන්න ඕන නිසා ඒ පිළිබඳව කරුණු ටිකක් අද දේශනාවෙන් අපි සාකච්ඡා කරමු. සරණාගමනය. ඇයි මේ ප්‍රකාශය මේ තරම්ම ගැඹුරු වෙන්නේ? වෙනතුනි, මේවට කියන්නේ කර්ම වාක්‍ය කියලා. මේ ශාසනයේ කර්ම වාක්‍ය පිළිබඳව කතා කරනකොට ඒ ගැඹුරු කර්ම වාක්‍ය ගණනාවක් මේ ශාසනයේ තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක්, සාමණේර ස්වාමින් වහන්සේ නමක් අති උතුම් උපසම්පදා සීලෙහි පිහිටවන කොටත් සුවිශේෂී වූ කර්ම වාක්‍යයක් දේශනා කරනවා. ශාසනයේ සාරභාර පින්කම් හැටියට සඳහන් කරන කටින චීවර පූජාවල් වාගේ පින්කම් කරන කොටත් කටින චීවරය පවරන වෙලාවේ කර්ම වාක්‍යයක් භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා විනය කර්ම කරන්න පෝයගෙට එකතු වුණාම භාග්‍යතුන් වහන්සේගේ විනය ප්‍රඥප්තියින් ඊ타ත්ම ගෞරවයෙන් සත්‍යයනා කරනවා, සිහිපත් කරනවා. අන්න ඒ වාගේ කර්ම වාක්‍යයක් තමයි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේක මේ තරම්ම ගැඹුරුයි කියලා අපි සඳහන් කළේ. දැන් අපි හොඳටම දන්නවා කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ හරියටම නිවැරදිව බුදුරජාණන් වහන්සේ සරණ ගියහම කියන කාරණාව. හරියටම නිවැරදිව බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය මේ ලෝකේ ඉන්නේ ඊටාම ස්වල්ප පිරිසක්. ඒ කාරණාව අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්ම මතක් කළොත්, ඒක තැනක භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන්නේ මේ මහ පොළොව මත කොයි තරම් ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙනවද? ඒ අයට වඩා මහ මුහුදේ ඉන්න ජීවීන් වැඩි කියලා. පොළොව තලයේ මත ජීවත් වෙන සියලුම ජීවීන්ට වඩා සාගරයේ ජීවීන් ප්‍රමාණය වැඩි. පොළොව තලයේ මත ජීවත් වෙන අය අතර තිරිසන් සත්තු මිනිස්සුන්ට වඩා වැඩි. ඒ ජීවත් වෙන මිනිස්සු අතර මිත්‍යා දෘෂ්ටික අය වැඩි. එහෙම නැත්නම් ප්‍රත්‍යන්තයේ ඉපදිච්ච අය වැඩි. එහෙම ප්‍රත්‍යන්තයේ ඉපදිච්ච අය වැඩි වෙනකොට බෞද්ධයයි ඉපදිච්ච අය බොහොම සුළු පිරිසයි. ලෝකේ බෞද්ධ රටවල් තියෙන්නේ ඊටාම ස්වල්පයි. ඒ රටවල් වලත් මනාව තෙරුවන් සරණ ගියපු අය ඊ타ත්ම ස්වල්පයි. තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අය තවත් අඩුයි. එහෙම ධර්ම ශ්‍රවණය කරන්නන් අතරින් මනාව ඒ ධර්මයේ ජීවිතයට ප්‍රායෝගික කරගත් අය තවත් අඩුයි.
එහෙනම් හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ධර්මයේ ජීවිතයට ප්‍රායෝගික කරගත්ත කෙනා තමයි සරුව සම්පූර්ණ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. මනාව තිසරණෙහි පිහිටන එක බෞද්ධයෙක් බවට පත්වීමයි. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ ඒක සම්පූර්ණ වෙන්න නම් ඒකට පන්සිල් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි කාරණාව හරියටම සම්පූර්ණ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් විශාල ප්‍රමාණයක් අපි ප්‍රායෝගික කරගත්තා කියන එකයි. එහෙමනම් හැබෑම බෞද්ධයෙක් බවට පත් වෙන්නේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන අය. එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ කර්ම වාක්‍ය පින්නතුනි කාගෙන් හරි සමාදන් වෙන්න ඕනේ. අපිට තනියම මේ කර්ම වාක්‍ය දේශනා කරගන්න බෑ. කාගෙන් හරි අපි ඒක සමාදන් වෙන්න ඕනේ. හැබැයි සමාදන් වෙනකොට සමාදන් කරවන කෙනත් සමාදන් වෙන කෙනත් දෙන්නම මේ වාක්‍ය හරියටම නිවැරදිව උච්චාරණය කරන්න ඕනේ. එහෙම හරියටම නිවැරදිව උච්චාරණය කරනවා කියලා කියන්නේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම ශබ්ද කරන්න ඕනේ. බුද්ධං කියන තැනට නිකන් බුද්ධං කියලා කිව්වොත් බලාපොරොත්තු වෙන අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියන විදිහට මේ වාක්‍ය සමාදන් වෙන්න ඕනේ. ගච්ඡාමි කියලා අපි මේක දිගට ඇද්දොත් එහෙම භාෂාවක දීර්ඝ සහ හ්‍රස්ව කියලා කාරණා දෙකක් සඳහන් කරනවා. දීර්ඝව ඇදලා සඳහන් කරන තැනුත් තියෙනවා. දීර්ඝ ඉස්පිල්ල. දීර්ඝ නොවි සඳහන් කරන තැනුත් තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සඳහන් කරලා තියෙන තැන අපි දීර්ඝ ඉස්පිල්ලක් දකින්නේ නැහැ පින්නතුනි. දීර්ඝ ඉස්පිල්ලක් වුණා නම් එතන ගැටයක් යොදලා තියෙනවා. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි කියන කර්ම වාක්‍යයේ එහෙම නැහැ. ගච්ඡාමි කියලා දිගට සඳහන් කළොත් මාත්‍රා ගාන වෙනස් වෙනවා. එතකොට බලාපොරොත්තු වෙන කාරණාව වෙනස් වෙනවා. හරියටම සරණ යන්න ඕනේ. හරියටම ප්‍රකාශ කරන්න ඕනේ. මේක තව විදිහකට කිව්වොත් දිවුරුම් ප්‍රකාශයක්. කර්ම වාක්‍යයක් කියන එක තව ටිකක් තේරෙන විදිහට කිව්වොත් දිවුරුම් ප්‍රකාශයක්. අපි ඔකට උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් රටේක ඡන්දයක් තියලා ජනාධිපතිතුමා පත් කරගන්නවා. දැන් හැමෝම දන්නවා අහවලා තමයි වැඩියෙන්ම ඡන්ද අරගෙන ජනාධිපති බවට සුදුස්ස වුනේ කියලා හැමෝම දන්නවා රටේ. අපි එහෙම දන්නවා වුණාට තාම ජනාධිපති කියලා ප්‍රසිද්ධ කරලා නැහැ. එහෙනම් ප්‍රසිද්ධ කරන්නේ මොන කාරණාවෙන් පස්සේද? ප්‍රසිද්ධ කරන්නේ දිවුරින් දීමෙන් පස්සේ. එතකන් අපිට අහවලා ජනාධිපති කියලා තීරණය කරන්න පුළුවන් වුණාට හරියටම ජනාධිපති එයා කියලා අපිට තීරණයකට නිගමනයකට එළඹෙන්න බෑ. කවුරු දිවුරුන් දෙයිද දන්නේ? දිවුරුන් දුන්න කෙනා තමයි එතන ඉඳලා ඒ ශේෂ්ත්‍රයේ කටයුතු කරන්නේ. දිවුරුන් දුන්නට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් මේ රටේ ඉන්න ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න. ඒ තීරණ ගන්න දෙන අයිතිය තමයි අපි දීලා තියෙන්නේ. එහෙමනම් තිසරණ සරණ යනවා කියලා කියන්නේ ආන් ඒ වගේ වැඩක්. හරියටම දිවුරුන් දෙන්න ඕනේ. හරියටම දිවුරුන් දුන්නොත් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ආන් ඒ ශ්‍රාවකයට මේ ලෝකේ කොයි තරම් උතුම් තැන් ස්පර්ශ කරන්න පුළුවන්ද? සෝවාන් කියන ආර්ය මාර්ගය, සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ උතුම් ආර්ය මාර්ගයන් ඒ අයට දුර්ලභ නැහැ. නමුත් ඒ කොතෙන්ට යන්නත් අපි හරියටම තිසරණෙහි පිහිටන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පින්නතුනි
මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රූ කියලා පිළිගන්න එක. බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා පිළිගන්න එක. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා කියලා පිළිගන්න එක. මෙතෙක් සංසාරේ අපි කොයි තරම්නම් දුක් විඳින්න ඇද්ද? භාග්‍යතුන් වහන්සේගේම අනමතග්ග සංයුක්තයේ දේශනාවත් එක්ක බලහම එක සත්වයෙක් එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා තියෙන කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්නතුනේ මේ ප්‍රකාශය අපිට තේරෙන්නේවත් නැහැ. මේ මහා සාගරයේ ජලයට වැඩිය අපි එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬලා තියෙනවා කියලා. ඉපදිච්ච වාර ගාන කොහෙන් හිතන්නද අපි? එක ජීවිතයක ඇඬුවත් අම්මා මරණයටපත් වුනහම අඩුම තරමේ කුඩා වීදුරුවක් පිරෙන්නවත් අපිට අඬන්න බෑනේ. එහෙමනම් සාගර ජලයට වඩා කඳුළු සාගරයක් පිරෙන්න ඒ අම්මා වෙනුවෙන් කී කාලයක් අඬලා ඇද්ද? ඒක නෙමෙයි ඊළඟ ප්‍රකාශය. මේ ලෝකේ අම්මා නොවිච්ච කෙනෙක්, තාත්තා නොවුන කෙනෙක්, ස්වාමියා බිරිඳ දරුවා නොවුන කෙනෙක් හොයාගන්න නෑ කියලා දේශනා කරන්නේ. එහෙනම් ඒ කතාව අර කතාවටත් වඩා හුඟක් එහාට යනවා. බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිර ධාරාව ඒත් සාගරී ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. අනවරාග්‍ර සංසාරේ මෙච්චර දුක් විඳ විඳ අපි ආවනම් මේ සංසාරේ මෙතෙක් විඳපු දුක් සියල්ල කෙරවල කරන්න පුළුවන් යම් වාක්‍යයක් තියෙනවා නම් ඒක වාක්‍යයකින් කෙරවල කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ආන්ගේ වාක්‍යයට නේද බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මෙතෙක් ආපු දුර දුගතියේ විඳපු දුක ඒ සියල්ලම අහෝසි කරන්න පුළුවන් වාක්‍යය. එහෙමනම් ඒ වාක්‍ය කියවනවා කියන එක විහිළුවක්ද? ඒක නොසැලකිල්ලෙන් කරන වැඩක්ද? ආන්ගේ වාක්‍ය හරියටම සැලකිල්ලෙන්ම අපි කියන්න ඕනේ. ඒක මේ නහයට ඇඟිල්ල දදා, කටේ ඇඟිලි ගහ ගහ, වටපිට බල බල වාක්‍ය කියවනකොට පාදයෙන් තව වැඩක් කර කර එහෙම නොසැලකිල්ලට භාජනය කරන වාක්‍යයක් නෙමෙයි. මගේ සංසාරේ වෙනස් කරන වාක්‍ය මේක. ඒකට මොන තරම් ගෞරවයක් තියෙන්න ඕනේද? හරියටම බුදුන් සරණ ගියපු කෙනා මැරිච්ච ගමම්ම සුගතිය උපදිනවා කියලා දේශනා කළේ ඒකයි. ඒකයි මම කිව්වේ අපිට තේරෙන්නේ නැති තරම් මේ වාක්‍ය හරි ගැඹුරුයි කියලා. අපිට තේරෙන්නේ නැති තරම් මේ වාක්‍ය හරි ගැඹීරයි කියලා. ඒකයි මම කිව්වේ මේ ලෝකේ තියෙන ගැඹීරම ප්‍රකාශය තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. යම් කෙනෙකුට මේ ප්‍රකාශය හරියටම කරන්න පුළුවන් වුණොත් එදාට ඔහු බුදුරජාණන් වහන්සේගේ සිව්වනක් පිරිස අතරේ කොතෙන්ට හරියනවා. කෙනෙක් පැවිදි කරනකොට පින්නතුනි මේ වාක්‍ය අතිශයින්ම සැලකිලිමත්ව දේශනා කරන්න වෙනවා. සාමාන්‍ය කෙනෙක් තිසරණ සමාදන් කරනකොට අපි මේ වාක්‍ය 3 9 වතාවක් කියනවා. ඒ වුණාට කුල දරුවෙක් පැවිදි කරනකොට එක්ක 18 වතාවක් එහෙම නැත්නම් 27 වතාවක් කියනවා. මේ අවස්ථා ගණනාවෙන් එක අවස්ථාවක හරියටම කියවුනොත් තමයි සමාදන් වෙන්නේ. ඒ වචන හරියටම කියවෙන්නේ නැති වෙච්චහම ඊටාම වයස්ගතන වචන හරියට උච්චාරණ වෙන්නේ නැත්තම් ශබ්දය හරියට පිට වෙන්නේ නැත්තම් සිල් සමාදන් කරවන්න එපා කියලා කියන්නේ. ඒක හරියටම පිළිටන්නේ නැති නිසා. ආන් නිසා උච්චාරණය පින්නතුනි හරි වටිනවා. අනිත් කාරණාව තමයි අපි
මේ උච්චාරණය හරියට නොකළොත් භාෂාව පිළිබඳව හොඳට දන්න කෙනෙක් මේක අහගෙන හිටියොත් භාෂාව දන්න කෙනාට හිතෙන්නේ අපි උම්මත්තකයෝද කියලා. එයි අපි කියන වචන වෙනස්. තේරුම වෙනස්. අපිට මේ ගාථාවක් කියලා වන්දනා කළත් ඒක හරියටම උච්චාරණය කළේ නැත්නම් එයින් අපිට ලැබෙන නියම ප්‍රයෝජනීය ආශිර්වාදයේ කුසලයේ හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර කෙනෙක් මේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ වාක්‍යය හරියට වරද්ද ප්‍රකාශ කරනවා. සමහර අය ලෝක විදූ කියලා කියන්න ඕන තැන ලෝක විදෝ කියලා කියන්නේ. සත්තා දේව මනුස්සානං කියන්න ඕන තැන සත්තා දේව මනුස්සානං කියලා කියන්නේ. සියලු දෙනාගේ සියලු සත්වයන්ගේ ශාස්ත්‍රූ බවට පත් වෙන්න නම් සත්තා දේව මනුස්සානං සියලු දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූ. නමුත් සත්තා දේව මනුස්සානං කියලා කිව්වොත් සියලු දෙවි මිනිසුන්ගේ සත්වයා බවටයි පත් වෙන්නේ. මේ ලෝකේ පීතු කියලා කෙනෙක් නැහැ. පිතු කියලා කෙනෙක් ඉන්නේ. නමුත් අපි තාත්තට වඳින ගාතාව කියනකොට පීතු පාදං නමාමි කියලා කියන්නේ. එහෙම වෙච්චාම සම්පූර්ණ වැරදි. පිතු පාදං නමාමි. මාතු කියහම දීර්ඝ වැදෙනවා. පීතු වෙන්නේ නැහැ පිතු. ඒ වාගේ වචන කොච්චර අපි වරද්දනවද? එතකොට තුනුරුවන් සම්බන්ධ ඒ වාගේ වචන වරදිනකොට අපිට එයින් ලැබෙන්න තියෙන හැබෑ ප්‍රයෝජනීය ආශිර්වාදේ නැතු වෙනවා. පිරිතක් දේශනා කරනකොට හරියටම මේ වචන උච්චාරණය කරන්න බැරි වුණොත් ඒ පිරිතෙන් ලැබෙන ආශිර්වාදයේ ශක්තිය අපිට නොලැබී යන්නේ මොන හේතුවක් නිසාද? ඒ වචන භාග්‍යතුන් වහන්සේගේ වචන නොවන නිසා. භාග්‍යතුන් වහන්සේගේ වචනයකින් අපිට ලැබෙන ශක්තිය වෙන කාගේවත් වචන වලින් හම්බ වෙන්නේ නැති නිසා. ආන් ඒ නිසා පිරිත් වාගේ සජ්ජහායනා කරනකොට හරියටම අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ශබ්ද කරන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ. එතකොට මේ සරණාගමනයේ අපේ සංසාරේ වෙනස් කරන ප්‍රකාශය නම් පින්නතින එක විහිළුවක් නෙමෙයි කියලා තමයි කියන්න ඕනේ. සසර වෙනස් කරනවා නම් ඒක විහිළුවක් නෙමෙයි. සසර සුවපත් කරනවා නම් ඒක විහිළුවක් නෙමෙයි. නමුත් අපි වරද්දනකොට මං මුලින් සඳහන් කළා වගේ භාෂාව දන්න කෙනෙකුට හිතෙන්නේ අපි විහිළු කරනවා කියලා. ආන් එහෙම නොවි බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වාක්‍යය හරියටම ශබ්ද කරන්න ඕනේ. මේ ලෝකේ යම් කෙනෙක් හරියටම මේ මත පිහිටියාම ඔහුට ලැබෙන ආරක්ෂාව කොයි තරම්ද කියලා සිහිපත් කළා. භාග්‍යතුන් වහන්සේටම එක්තරා බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලා ප්‍රකාශ කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් හරියටම ඔබ වහන්සේ සරණ ගියොත් ඒ පුද්ගලයා මරණයත් එක්කම කොහෙද උපදින්නේ? මරණයත් එක්කම දෙව්ලොව උපදිනවා කියලා දේශනා කළේ. මේ ලෝකේ ජීවත් වෙන අය මරණයට හරි බයයි. හේතුව මැරිලා උපදින තැන හරියටම දන්නේ නැති හින්දා. තැන දන්නවනම් කාටවත් බය හිතෙනවද? මීට වඩා උසස් තැනක උපදින්න පුළුවන් නම් අපි හැමෝම හරි කැමති. එහෙමනම් හරියටම තෙරුවන් සරණ ගියපු කෙනා මරණයත් එක්කම දෙව්ලොව උපදිනවා කියලා සඳහන් කළේ. පින්නතනි එතෙන්ට යන්න පුළුවන් නම් ඒ වාක්‍ය මත ඒ ප්‍රකාශයේ මත ඒ සරණ තුල අපි කොයිතරම් ගැඹුරු විදිහට පිහිටන්න ඕනේද කියන කාරණාවයි මෙතන සිහිපත් කරන්නේ. ඊළඟට පින්නතනි බුදුරජාණන් වහන්සේ නිවැරදිව මම පිළිගන්නවා. එහෙනම් මේක සරණ යන්න ඕනේ කියලා අපි සඳහන් කළේ කොහොමද? කාගෙන් හරි සමාදම් කරවගෙන සරණ යන්න ඕනේ.
අපිට තනියම තිසරණෙහි පිහිටන්න බැරි බවම සඳහන් කරනවා. නිවැරදිව උච්චාරණය කරලා සමාදන් කරවන කෙනෙකුගෙන් තිසරණ සමාදන් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් හොයාගන්නම බැරි වුණොත් දැන් ලංකාව වගේ බෞද්ධ රටක් ගත්තා සරණාගමනයේ සමාදන් කරවගන්න ඕන තරම් අය ස්වාමින් වහන්සේලා ඉන්නවා. එහෙනම් අපිට කෙනෙක් නෑ කියලා කියන්න බෑ. නමුත් ප්‍රත්‍යන්ත රටකට අපි ගියොත් බුදුදහම නැති රටකට අපි ගියොත් අපිට එහෙනම් තිසරණ සමාදන් කරවගන්න කෙනෙක් නෑ. ආන් එහෙම වෙලාවට විතරක් අපිට අවසරයක් තියෙනවා තනියම සමාදන් වෙන්න. හැබැයි ඒ තනියම සමාදන් වෙන්න ඕනෙත් ජීවමාන බුදු පියාණන් වහන්සේ මගේ ඉදිරිපිට වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මාව තිසරණ සමාදන් කරනවා කියන හැඟීම සංඥාව ඇති කරගෙන තමයි ඒත් සමාදන් වෙන්න අවසරයක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සාක්ෂි තනතුරේ මට වැරදුනොත් භාග්‍යතුන් වහන්සේ කියලා දෙයි. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ මාව සමාදන් කරනවා කියන සංඥාවෙන් සමාදන් වෙන්න පුළුවන්. යම් දවසක සමාදන් වුණ ඒ තිසරණය බිඳගන්නේ නැතුව ආරක්ෂා කරන්න ඕනේ. කොතනදද බිඳෙන්නේ ඒ තිසරණය? භාග්‍යතුන් වහන්සේ හැර වෙනත් කෙනෙක් තමන්ගේ ශාස්ත්‍රූ තනතුරෙහි තබා ගත්තොත් වෙනත් කෙනෙක් ශාස්ත්‍රූ කියලා කල්පනා කළොත් ඒ තිසරණේ බිඳෙනවා. එහෙම නැතුව මේ තිසරණේ බිඳෙන්නේ නැහැ. යම් හේතුවකින් පන්සල් උල්ලංඝනය වුණොත් තිසරණේ බිඳෙන්නේ නැහැ. තිසරණ තියෙනවා. සිල් විතරක් බිඳිලා තියෙනවා. හැබැයි ඕක ඊට වඩා හරි වෙනස්. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන්. උපසම්පදාවට පත් නොවිච්ච සාමණේර ස්වාමින් වහන්සේ නමක් අතින් මොනයම්ම හේතුවක් නිසා හෝ පන්සිල් වලින් එක පදයක් බිඳුනොත් උන්වහන්සේගේ තිසරණත් බිඳෙනවා. තිසරණත් එක්කම තමයි ඉවර වෙන්නේ. එhmenan ආපහු සැරයක් තිසරණ සමාදන් වෙන්න වෙනවා. හැබැයි දේශනා කරනවා සිල්පදේ තමයි බිඳුනේ. නමුත් නැවත වතාවක් හරියටම තිසරණ සමාදන් වෙනවත් එක්කම බිඳුන සිල්පද ටිකත් සම්පූර්ණ වෙනවා කියලා. එහෙමනම් මේ තිසරණේ කියන එක කොයි තරම් වටිනවද කියන කාරණාව ඒතනින් පැහැදිලි වෙනවා. හැබැයි ගිහි කෙනෙකුට පන්සිල් කැඩුන කියලා තිසරණ බිඳෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් හැම වෙලාවෙම ගිහි අයගේ වැඳුම් පිඳුම් ලබන්න ඒ වන්දනාවට භාජනය වෙන්න සුදුස්සෙක් හැටියට කටයුතු කරන්න ඕන නිසා සාමාන්‍ය සීලයට වඩා උන්වහන්සේගේ දස සීලය හුඟක් උසස් තැනක තියෙනවා. සාමණේර ස්වාමින් වහන්සේ ළඟ තියෙන දස සිල් ගිහි උපාසක මහත්තයෙක් ළඟත් දස සිල් සමාදන් වෙලා ඉන්නවා නම් ඒ දෙන්නම සීලෙන් සමානයි වගේ තමයි පේන්නේ. නමුත් ඒ උපාසක මහත්තයා වයසෙන් කොච්චර වැඩිමල් වුණත් 7 අවුරුදු වයසේ සාමණේර නමකට වඳින්නේ එක සමානයි වගේ පෙනුනට ආකාර දෙකකටයි සමාදන් කරවලා තියෙන්නේ. හේතුව උපාසක මහත්තයාට සිල් සමාදන් කරනකොට සිල් පදෙන් පදේ තමයි සමාදන් කරවලා තියෙන්නේ. නමුත් සාමණේර ස්වාමින් වහන්සේට සිල් දෙනකොට සිල් පද 10ම එකට දේශනා කරලා අන්තිමට 10ම එකට බැඳලා තියෙන්නේ. හරියට දර මිටියක් වැල් පොටකින් බැඳා වගේ. එක වැල් පොටක් කැඩුනහම මිටියම හැලෙනවා. එහෙනම් මේ 10න් පන්සිල් වලින් එකක් කැඩුනොත් සිල් ඔක්කොම බිඳෙනවා. විකාල භෝජනයේ ඉඳලා ඉදිරියට තියෙන 5න් එකක් කැඩුනොත් දඬුවම් ලබන්න ඕනේ. සිල් බිඳිලා නැහැ. මහානකමට හානි වෙලත් නැහැ. හැබැයි පිරිසිදු වෙන්න දඬුවම් ලබන්න වෙනවා. එහෙම සිල්පදයක් කැඩුනා කියලා ආපහු සිල් ගත්තත් අර අපිරිසිදු බව හැදෙන්නේ නැහැ. ඒකට දඬුවම්ම ලබන්න ඕනේ. එහෙනම් සාමණේර ස්වාමින් වහන්සේලාට
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දඬුවම් ක්‍රමයක් විනය පොතේ තියෙනවා. ආන් ඒ දඬුවම් ආචාර්යවරයා විසින් නියම කරන්න ඕනේ. මෙහෙම දෙයක් වුණා නම් මෙහෙම කරන්න. එයින් පස්සේ පිරිසිදු වෙනවා. ආන් ඒ නිසා තමයි ඒ ගිහි දස සීලයයි ප්‍රෞජ්ජිත දස සීලයයි අතර ලොකු වෙනසක් තියෙන්නේ. ඊළඟට පින්නතුනි මේ කාරණාව අපි සාකච්ඡා කරනකොට අපි කල්පනා කරන්න ඕනේ මේ කර්මය කියන ධර්මතාවය. දැන් අපි කියවනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අපේ කර්මය වෙනස් කරන ප්‍රකාශයක් කියලා. අපි දන්නවද අපේ කර්මය කොතනද තියෙන්නේ? කොයි විදිහටද තියෙන්නේ? කොහොමද විපාක දෙන්නේ කියලා. අද අපි හැමෝම මෙතන වාඩි වෙලා බණ අහනවා. කවුද දන්නේ හෙට මොනව වෙයිද කියලා? හෙට මගේ අම්මා නැති වෙයිද? හෙට මගේ තාත්තා නැති වෙයිද? හෙට මගේ දරුවා නැති වෙයිද? හෙට මට මොකක් හරි කරදරයක් වෙයිද? රථයක යට වෙයිද? ගහකට යට වෙයිද? ධන සම්පත්තික විනාශ වෙලා යයිද? ඒ ඔක්කොම හොරු අරගෙන යයිද? අද මෙහෙම ඉන්න මම හෙට මහ දිලින්දෙක් වෙයිද? හදිසි ධනලාභයක් ලැබිලා හෙට මහ පෝසතෙක් වෙයිද? අපේ කර්මයේ පිළිබඳව මොකවත්ම අපි දන්නේ නැහැ. ආන් ඒ තරම් මේ සංසාරේ භයානක ජීවිතයක් අපිට තියෙන්නේ. මේ ජීවිතේ මෙහෙම ලැබුණේ වෙනත් ආත්මික අපි මැරෙනකොට ඒ මැරෙන මොහොතට එළඹුණා ඒ ආත්මේ හෝ වෙන ආත්මයක අපි කරපු කුසල ශක්තිය. ආන් ඒ කුසල ශක්තිය හේතු කරගෙන තමයි අපිට මනුස්ස ජීවිතයක් හම්බුනේ. මාර්ගඵලලාභී උතුමන් නොවිච්ච අපි මේ ජීවත් වෙන හැම මොහොතකම රැස් කරන්නේ කර්ම සහ කර්මපත. දවසකට වැඩිපුරම අපි කරගන්නේ කුසල් නෙවෙයි අකුසල්. ඒ කාරණාව එහෙම්මම සම්පූර්ණ වෙන්නේ කොහොමද? දවසකට සාමාන්‍ය පුජ්‍යලයකට කොයිතරම් කේන් තියෙනවද? ඒ කියන්නේ ද්වේෂය. ද්වේෂය උපදින මොහොතක් පාසා අපිට රැස් වෙන්නේ අකුසල්. ඒ ද්වේෂයෙන් ඉන්න වෙලාවක මරණයටපත් වුණොත් ඒකේ බරපතලකම පැහැදිලි කරනවා. ද්වේෂයෙන් මැරුණොත් එක්කෝ ණයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. පොළඟෙක් වෙලා උපදින්න පුළුවන්. කවුරු හෝ විසගෝර සතෙක් වෙලා තමයි උපදින්නේ. ද්වේෂයේ සහිතව මරණයටපත් වුණොත්. එහෙමනම් පෙර භවයක මැරෙනකොට ද්වේෂයකින් තොරව මරණයක් සිද්ධ වෙලා තියෙන බව නම් සත්‍යයි නේද? එතකොට අපිට උතුම් මනුස්ස ජීවිතයක් හම්බුනේ ඒකින්ද. සමහර කෙනෙක් මේ අපිට උපත දුන්න කුසල කර්මය මොන තරම් ශක්තිමත්ද පින්නතුනි. ඒ කුසල කර්මයේ ශක්තිය හින්දා තමයි අපි මෙහෙම තාමත් ජීවත් වෙන්නේ. නමුත් අපිට තේරෙනවද උපත දුන්න කුසල කර්මයේ ශක්තිය හින්දායි මෙහෙම ඉන්නේ කියලා? දවසකට කරන්නේ වැඩියෙන්ම අකුසල් නයි. පැයක් දෙකක් තුනක් හතරක් ධර්ම ශ්‍රවණය කරනවා. පැයක් විතර බුදුන් වඳිනවා. තවත් පැයක් විතර භාවනා කරනවා. එහෙනම් පැය හතරක් විතර බණ අහලා, පැයක් විතර බුදුන් වැඳලා, පැයක් විතර බණ අහලා පින්කම් වල යෙදුණා පැය 6ක්. නමුත් දවසට තියෙනවා පැය 24ක්. ඒකෙන් පැය 6ක් අයින් කරාම ඉතුරු පැය 18ෙම මොනවද රැස් වෙලා තියෙන්නේ? බොහෝ විට කර්ම තමයි රැස් වෙලා තියෙන්නේ. එහෙනම් දවසකට පව් සිදු වෙන ප්‍රමාණයම වැඩි. ඒ තරම් සංසාරේ පුරාම පව් සිද්ධ වුණා නම් ඒ පව් ඔක්කොම යට කරලා කුසල කර්මයක් ඉස්සරහට ඇවිල්ලා මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය අපිට ලබලා දීලා තියෙනවා. සාමාන්‍ය කුසල කර්මයක් නෙමෙයි, මහ බලවත් කුසල කර්මයක්. ඒ කියන්නේ මරන්න බෑ ලේසියෙන් කියන එකයි. මේ හිතන්නකෝ. සමහර කෙනෙකුට
බොහෝම තදට කැස්ස හැදිලා. ඔළුව පාත් කරන්න බෑ කැස්ස. ඉඳගෙන ඉන්නත් බෑ කැස්ස. නිින්ද යන්නෙත් නෑ කැස්ස හින්දා. උගුර තුවාල වෙලා ලේ රහයිනවා. මෙහෙම කැහැ ඉන්න පුද්ගලයාට හිටි ගමන් නිින්ද යනවා. එයා නිින්දෙන් අවදි වෙනකන් ආයි කැස්සද? තව කෙනෙකුට සෙම අමාරුව වැඩි වෙලා. සෙම අමාරුව වැඩි වුණ නිසා එයාට හුස්ම ගන්නවත් බෑ, හුස්ම පවා හිර වෙනවා. නිින්ද යන්නෙත් නෑ. බොහොම දඟලලා හුස්ම ගන්න. සෙම ටික බුරුල් කරගන්න නොඑක් ආලේපන පාවිච්චි කරනවා, දුම් අල්ලනවා, බොහෝ දේවල් කරනවා හුස්ම ගන්න බැරි හින්දා. නමුත් ඒ මිනිස්යාට හිටි ගමන් පැය ගාණක් නිින්ද යනවා. අවදියෙන් ඉන්න වෙලාවේ හුස්ම ගන්න බැරුව හිටපු පුද්ගලයා නිදාගෙන පැය ගාණක් හිටියා. නමුත් සෙම හිර වෙලා මැරිලාද? එයා නිින්දෙන් හොඳට නැගිටිනවා. එතකොට අර සිහියෙන් අවදියෙන් ඉන්න වෙලාවේ එච්චර හිර වෙලා තිබුණත් නිින්ද ගියාට පස්සේ කොහොම හිර කරන්න තිබුණේ නැද්ද? නමුත් මට නිින්ද ගිය ඇහිල්ලේ මට සෙම හිර කරලා මම මැරුවේ නැත්තේ කවුද? ඒක තමයි උපදිනකොට මං අරගෙන ආපු කර්ම ශක්තියේ තියෙන බලවත්කම. එහෙමනම් මනුස්ස ජීවිතේ හම්බුනේ එසේ මෙසේ කුසල ශක්තියකින් නෙමෙයි. මම මේක උදාහරණයක් දෙකක් ගත්තේ. ඕක ජීවිතේ තව බොහෝ දේවල් වලට ගලපන්න පුළුවන්. එවන් මහ බලවත් කුසල කර්මයක් අරගෙන මේ වාගේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලබාගත්ත අපි කොයි විදිහට කටයුතු කරන්න ඕන කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ වගේ මහා සත්පුරුෂයෙක් දේශනා කළා මිසක් වෙන ඕක කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ ලෝකේ අපිට. ආන්ගේ මහ උතුමන් වහන්සේ ඒකෙන් ගැලවෙන මඟ දේශනා කරන අපිට මුලින්ම දේශනා කළේ මම සරණ යන්න කියලා. මේ ලෝකේ කාටද ඒ ප්‍රකාශය කරන්න පුළුවන්? මට වඳින්න, මට වැඳපු අය සුගතියේ උපදිනවා. මම සරණ යන්න, මම සරණ ගියපු අය දුගතියෙන් නිදහස් වෙනවා. එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වුණා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේම විතරයි. ආන්ගේ උත්තමයන් වහන්සේ සරණ යනවා කියන එකයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ජීවිතේ දෙවණියට තියලා කියන්න ඕන ප්‍රකාශයක් බුද්ධං සරණං ගච්ඡාමි. ඒකයි මම කිව්වේ මේ ප්‍රකාශය ඒ තරම්ම ගැඹුරුයි කියලා. මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන අය නිවැරදිවම මුලින්ම සම්පූර්ණ කරගත යුතු වාක්‍ය බුද්ධං සරණං ගච්ඡාමි. ඔය වාක්‍ය හරියට සම්පූර්ණ නොකර දවසකට පැය 10ක් භාවනා කළත් වැඩක් නැහැ. තිසරණ නැති තැන ඒ කාරණාව පූර්ණේ වෙන්නේ නැහැ කවදාවත්. නිවනට යන්න පූර්ණේ වෙන්නේ නැහැ. ආන් ඒ නිසා හැම කෙනෙක්ම මනාව තිසරණ සමාදන් වෙලා එතන ඉඳලා ඒ ගරු ගාම්භීර වචනයට අනුව ජීවිතේ හැඩගස්වන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නිවැරදිව සරණ යනවා, දිවිහිමියෙන් සරණ යනවා කියලා කියහම මම භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරපු අපි බුදුරජාණන් වහන්සේ කැමති නැති දේවල් කරනවා නම් අපි නිකාම භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙලා. හැබැයි භාග්‍යතුන් වහන්සේට විරුද්ධ නොවන කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් අන්න එහෙම කෙනෙකුට තමයි මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්. මේ ලෝකෙට ලොකු ශක්තියක් දෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ රැකවරණේ ආශිර්වාදය තව බොහෝ දෙනෙක් කෙරෙහි පතුරවන්න පුළුවන්කම තියෙනවා. එහෙම පිරිසක් ලෝකේ හැදෙනවා නම් ඒ ලෝකේ හරි ලස්සන ලෝකයක්, ලස්සන රටක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි අපි මේ
සංසාරයෙන් එතර වෙන ගමන හොයාගෙන යනකොට බොහෝ සෙයින් සත්පුරුෂයන් වෙන්න ඕනේ. කාටද සත්පුරුෂ වෙන්න ඕනේ? මටත් අන් සියලු දෙනාටම මහා සත්පුරුෂයන් වෙන්න ඕනේ. ආන් එවන් සත්පුරුෂයෙකුට මේ ලෝකේ ජීවත් වෙන අයට ලොකු පිහිටක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට සත්පුරුෂ වෙන්න ඕනේ. අසල්වැසියන්ට සත්පුරුෂ වෙන්න ඕනේ. ඒ වගේම ගුරු දෙමව්පියන්ට සත්පුරුෂ වෙන්න ඕනේ. අවිනිශ්චිත වූ සංසාරයේ මට පුළුවන් නම් අනිත් අය වෙනුවෙන් සත්පුරුෂ ධර්මයේ වපුරන්න මම බුදුරජාණන් වහන්සේ දරාපු ප්‍රයත්නයේට යම් ශක්තියක් දුන්න කෙනෙක් බවට පත් වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ ප්‍රයත්නයක් දැරුවේ ඒ තරම් දුක් විඳ වෙහෙසුනේ මහන්සි වුණේ මේ සත්වයා සංසාරයෙන් එතර කරන්නනේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ කරුණු ටික ඉගෙනගෙන මං ඒ අයට ලොකු ශක්තියක් දුන්නා වෙනවා. ආන් එහෙම අය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ළඟ ලොකු සතුටක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්මියෝ ළඟ ලොකු සතුටක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනා සංසාරයෙන් එතර කරපු ශාසනයක්. අසංඛ්‍ය අප්‍රමාණ තරම් සත්වයින් සංසාරයෙන් එතර කරපු ශාසනයක්. එවන් ශාසනයක භාග්‍යතුන් වහන්සේ පිහිට වුණ පිරිස අතර ඒ පිහිට අපිටත් අඩු නැතුවම භාග්‍යතුන් වහන්සේ ලබලා දීලා තියෙනවා. ආන් ඒ පිහිට ලබාගෙන සංසාරයෙන් එතර යන්න මුලින්ම ජීවිතේ අපි ජයගත යුතු තැන තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන ප්‍රකාශය. එහෙමනම් මේ කාරණාව සිහිපත් කළේ අපි පහුගිය දවසක ධම්ම නදී තිත්ත මේ ධර්ම සාකච්ඡා වැඩසටහනින් මේ ලෞතර ශාසනයේ එක ශ්‍රාවකයන් වහන්සේ නමකගේ උදාර ගුණේ සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට තවත් මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ කොහොම වැඩ ඉන්නේ නැද්ද? ආන් ඒ මහ සව්වන් සරණ ගියාමත් ඒ හැම පුද්ගලයෙක්ම මේ සංසාරයෙන් එතර කරවනවා. හරියටම බුදුන් භාග්‍යතුන් වහන්සේ සරණ ගියාම දහම් සඟුන් නිකම්ම සරණ ගියා බවට පත් වෙනවා. ආන් එවන් උදාර අවස්ථාවක් ජීවිතයට එකතු කරගෙන මේ සංසාරේ දිනන්න කටයුතු කරන්න ඔබ සියලු දෙනාට නැවත නැවතත් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.